චන්දන දහනායක ශුද්ධ ගණිතය වන්සිංහස අයුවන් සංකීර්ණ සංඛ්‍යා 11 වන වීඩියෝව සංකීර්ණ සංඛ්‍යා 11 වන වීඩියෝ එක තුලිනුත් අපි කතා කරන්නේ ආගම් තලයක් තුල විචල් සංකීර්ණ සංඛ්‍යාවක පත පිළිබඳවයි අපි 11 වන වීඩියෝ එක තුලදී සාකච්ඡා කරන්නේ. අපි දැන් කතා කරමු විස්තරයේ ආශ්‍රිත පත. විස්තරයේ ආශ්‍රිත පත කතා කරන්න කලින් විස්තරය ආගම් තලයේ නිරූපණය වන්නේ කෙසේද? තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය. මෙන්න මෙතන තියෙනවා z කියන සංකීර්ණ සංඛ්‍යාව. මොකද්ද z සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය? අපි z සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය කියනවා තාත්වික අක්ෂයේ ධන දිශාවත් එක්ක මෙන්න මේ සාධන කෝණය θ. දැන් z සංකීර්ණ සංඛ්‍යාවත් මූල ලක්ෂයත් යා කරන රේඛාවක් තියෙනවා. මේ රේඛාව තාත්වික අක්ෂය ධන දිශාවත් එක්ක සාධන කෝණය. එහෙනම් මෙතනින් එනවා z ගේ විස්තරය θ. මෙතෙන් එනවා z ගේ විස්තරය θ. විස්තරය z θ. අපි දැන් මෙතන z1 කියලා. z1 මට කියන්නේ z1 විස්තරය කියන්නේ තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක අදන කෝණය. මම හිතන්නේ ඇල්ෆා කියලා. එහෙනම් z1 විස්තරය ඇල්ෆා. දැන් අපි කතා කරන්න යන්නේ විස්තර ආශ්‍රිත පත පිළිබඳව. 12 වෙනි ගාන විස්තර z සමානයි 5 වෙදීම 4 වන අයුරින් වන පරිදි z පතය සොයන්න. විස්තර z සමානයි 5 වෙදීම 4 වන පරිදි z පතය. ඒතර z ආගන්තලයේ ඕන විදිහකට වෙනස් කරන්න ඕන. z ආගන්තලයේ ඕන තැනක ඉන්න පුළුවන්. හැබැයි මෙන්න මේක පිළිපදින්න. විස්තර z 5 වෙදීම 4ක් වේ. ඇත්තටම z ඉන්නේ මොන වගේද? විස්තර z 5 වෙදීම 4ක් වේ. මම කටුවට ඉස්සෙල්ලා අඳින්න. 5 වෙදීම 4 අංශක 45යි. මේ මෙතන z තිබුණොත් මට කියන්න විස්තර z කීයද? 5 වෙදීම 4යි නේද? අපිට වෙන්න ඕන z ගේ විස්තරය 5 වෙදීම 4යි. ඒ වගේම z මෙතන තිබුණා z ගේ විස්තරය 5 වෙදීම 4යි. z මේ වගේ තැනක තිබුණත් z ගේ විස්තරය 5 වෙදීම 4යි. නේ? z මේ වගේ තැනක තිබුණත් z ගේ විස්තරය 5 වෙදීම 4යි. හැබැයි ඔබ කියන්නේ z මේ වගේ තැනක තිබුණත් විස්තරය කොච්චරද? මේ වගේ තැනක තිබුණත් තාත්වික අක්ෂය ධන දිශාවත් එක්ක හදන කෝණය නේද? කොච්චරද? 5 ධන 5 වෙදීම 4යි. තාත්වික අක්ෂය ධන දිශාවත් එක්ක හදන කෝණය කීයද? 5 ධන 5 වෙදීම 4යි. ඒක 5 වෙදීම 4 නෙමෙයි මේ පැත්තට ආවා. හරි. එහෙනම් z ගේ විස්තරය 5 වෙදීම 4ක් වෙන්න z ඉන්නේ කොයි ටිකේද? හරි. මෙන්න මේකයි z ගේ පතය. තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය. මේ විස්තරය ආශ්‍රිත පත සොයන්න වීචීය ක්‍රමයට වඩා ජ්‍යාමිතික ක්‍රමය සුදුසුයි. අපි හිතමු 5 වෙදීම 4කින් මෙහෙම රේඛාවක් තියෙයි කියලා. මේ රේඛාව මත ඕනම තැනක z හිටියොතින් ගැටලුවක් නැහැ නේද? z ගේ පතේ බලන්න z මේ වගේ ඕන තැනක් වුණොතින් z මෙතන හිටියත් විස්තරය z 5 වෙදීම 4යි. z මෙතන හිටියත් විස්තරය z 5 වෙදීම 4යි. z මෙතන හිටියත් විස්තරය z 5 වෙදීම 4යි. හැබැයි z මේ පැත්තට එන්න බෑ. එහෙම වුණොත් 5 ධන 5 වෙදීම 4යි. ඒත් එක මතක තියාගන්න මේ විස්තරය කියන්න පුංචි හරි ලක්ෂ දෙකක් ඕන. මෙතනයි මූල ලක්ෂයයි තව ලක්ෂය අතර නේද විස්තරය කියන්නේ. එතකොට මෙන්න මේ බිඳුව කියන තැනදී විස්තරයක් අර්ථ දැක්වෙන්නේ නැහැ. ඊට චුට්ටක් හරි වැඩ තැනක ඉඳලා තමයි විස්තරය කතා කරන්නේ. අපි තුමු දැන් අපි මෙහෙම පුංචි හරි ලක්ෂ දෙකක් ඕන නේද මේ වගේ රේඛාවක් කියන්නේ. ඒතර මෙතන විතරක් වුණොත් ඉතින් එතන කෝණයක් ගන්න බෑනේ. අපි තුමු මේක ලක්ෂයක් විතරයි. මෙතන අපිට විස්තරයක් කියන්න පුළුවන් බෑ. දැන් බිඳුව දන බිඳුවයගේ විස්තරයක් අපිට කියන්න බෑ. ඒ නිසා මෙන්න මේ ලක්ෂය අයිති නැහැ. එතන ඉඳලා මේ වගේ පුංචි තැනක ඉසෙත් තිබුණත් මේ දෙන යා කරන රේඛාව කොච්චර හදනවද? 5 බෙදීම 4යි. මෙතන ඉසෙත් තිබුණත්
එහෙනම් විස්තරය කීයද? 5 බෙදීම 4යි. එහෙනම් විස්තරය z 5 බෙදීම 4ක් වෙන්න විස්තරය z 5 බෙදීම 4ක් වෙන්න z මෙන්න මේ වගේ තියෙනවා. බිඳුව තැන බිඳුවේ විස්තරයක් දැක්වෙන්නේ මෙන්න මේක 5 බෙදීම 4ක් ගන්නද. මේක තමයි z ගේ පතය. 13 වෙනි ගාන විස්තරය z සමානයි විස්තරය z සමානයි 2.5 බෙදීම 3 වන පරිදි z දී පතය. එතකොට z ඉන්න සියලු තැන් ලකුණු කරන්න. හැබැයි ඒ හැම තැනකම විස්තරය 2.5 බෙදීම 3ක් වෙන්න ඕන. එහෙමනම් විස්තරය z සමානයි 2.5 බෙදීම 3. තාත්වික අතාත්වික. එතකොට 2.5 බෙදීම 3ක්. එතකොට 2.5 බෙදීම 3 කියන්නේ 5 ඍණ 5 බෙදීම 3 නේ. එතකොට මේ පැත්තේ ඉඳලා 5 බෙදීම 3ක් ගන්නද. මේ කෝණය 2.5 බෙදීම 3යි. එතකොට මතක තියාගන්න මේ බිඳුව දන බිඳුවයි i කියන තැන අපිට විස්තරයක් කතා කරන්න බෑ. බිඳුව දන බිඳුවයි කියන තැන විස්තරයක් කතා කරන්න බෑ. මොකද තාත්වික අක්ෂය තියෙනවා. මෙතන බිඳුව දන බිඳුවයි i කියන තැන තියෙනවා. මේකත් එක්ක කෝණයක් කතා කරන්න නම් තව පුංචි හරි පරතරයකින් තව ලක්ෂයක් ඕන. දැන් දරුවෙක්ගේ බිඳුව දන බිඳුවයි i ගේ විස්තරය බිඳුවයි කියලා නෑ වැරදි. නේ? තාත්වික අතාත්වික. විස්තරයේ බිඳුවක් වෙන මේ වගේ තැන. එක දන බිඳුවයි i. බලන්න තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක හදන කොටේ බිඳුවයි නේද? දැන් මේකේ විස්තරය බිඳුවයි. එක දන බිඳුවයි. දැන් මෙතන හිටිය බිඳුව දන 1යි i. මේකේ විස්තරය කීයද? 5 බෙදීම 2යි. මේ බිඳුව දන බිඳුවයි i කියලා තැන අපිට විස්තරයක් කතා කරන්න බෑ. right? එතකොට මෙන්න මෙතන අපිට විස්තරයක් කතා කරන්න බෑ. මේක තමයි z ගේ පදේ. දැන් ඔබ නිකමට හිතන්නේ z මෙතන හිටියත් විස්තරය කීයද? 2.5 බෙදීම 3යි නේ. තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක හදන කෝණනේ. z මෙතන හිටියත් විස්තරය 2.5 බෙදීම 3යි. මේක හිතන්න ගොඩාක් ඈතට දික් කරා කියලා. ඒත් z ගේ විස්තරය කීයද? 2.5 බෙදීම 3යි. ඒතර z ගේ විස්තරය 2.5 බෙදීම 3ක් වෙන්න z මෙන්න මේ වගේ රේඛාවක ඉන්නේ. අංක 14 විස්තරය z සමානයි ඍණ 5 බෙදීම 3 වන පරිදි z දී පතේ සොයන්න. එන ආගන්තලයක් තියෙනවා. ඒතර z ඉන්නේ තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක ඍණ 5 බෙදීම 3ක් ආනතල. මේක තමයි z ගේ පතය. z ගේ පතය. එතන මේ z මෙන්න මෙතන බිඳුව දන බිඳුවයි i තැන විස්තරයක් අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ නිසා හිතන රවුමක් අදේ. 15 වෙනි ගාන විස්තරය z ඍණ 1 සමානයි 5 බෙදීම 4 වන පරිදි z හි පදේ සොයන්න. ඒතර විස්තරය z ඍණ 1 z ඍණ 1 විස්තරය z ඍණ 1 විස්තරය 5 බෙදීම 4ක් වෙන්න z ඉන්න ඕන කොහෙද? මේ වීඩියෝ මේ ගාන හදන්න කලින් z1 අඩු කිරීම z2 z1 ඍණ z2 නිර්මාණය බැරි නම් right z1 ඍණ z2 නිර්මාණය බැරි නම් කරුණා කරලා 6 වෙනි වීඩියෝ එක බලන්න සංකීර්ණ සංඛ්‍යාවල සංකීර්ණ සංඛ්‍යා complex number part 6 ඒකෙදී z1 ඍණ z2 නිරූපණය වන ලක්ෂ්‍ය ලබා ගැනීම ගැන පුළුල් ලෙස අධ්‍යයනයක් කරලා ඇති. ඒක අවශ්‍ය වෙනවා මේ කතාවේදී. ඒ නිසා මේ වීඩියෝ එක නතර කරලා 6 වෙනි වීඩියෝ එකේ z1 ඍණ z2 නරඹන්න. දැන් මෙන්න මේක කියවලා උත්සාහ කරන්න. මෙන්න මේ වගේ පතයක් නිර්මාණය කරද්දී අපි හැමතිස්සෙම මෙතන අන්තරයක් විදිහටයි හදාගන්නේ. මේ වගේ දෙයක් කරද්දී අපි හැමතිස්සෙම මෙතන අන්තරයක් අඩු කිරීමක් විදිහටයි හදාගන්නේ. දැන් අපි z ගේ පතය කොහොමද දන්නවද ගන්නෙ? අපි ඉස්සෙල්ලා කරන විදිය තේරුම් ගමු. තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය. මෙතන අඩු කිරීමක් විදියට හැදුවම z නුත් එකත් යා කරන රේඛාව 5 බෙදීම 4ක් ආනතයි තාත්වික අක්ෂය ධන දිශාවට. z නුත් එකත් යා කරන රේඛාව. කරුණාකරලා මට කියන්න එක කියන්නේ එක දන බිඳුවයි හරි. මේ එකයි z නු යා කරන රේඛාව 5 බෙදීම 4ක් ආනතයි.
මේක තමයි z ගේ පතය. z ගේ පතය. ඒත් එකම z එක වෙන්න පුළුවන්ද? z සමාන 1 විය හැකිද? බලන්න z සමාන 1 වුණොත් අපිට එන්නේ බිඳුව නේද? නේ? z සමාන 1 වුණොත් මෙතන 1 ඍණ 1 බිඳුවයි. බිඳුවේ විස්තරයක් කතා කරන්න බෑ. බිඳුව දන බිඳුවයි අයිගේ. ඒ නිසා z එකක් වෙන්න නම් බෑ. z එකක් වෙන්න බෑ. එහෙනම් z ගේ පතේ ওই විදිහට එනවා. නේ? z එකක් වෙන්න බෑ. මොකද z එක දාලා බලන්න 1 ඍණ 1 බිඳුවයි. බිඳුව කියන්නේ බිඳුව දන බිඳුවයිගේ විස්තරයක් කතා කරන්න බෑ. එනිසා z එකක් වෙන්න බෑ. ඒත් එකම දරුවෙක් අහයි සර් z පල්ලෙහාට එන්න පුළුවන්ද? බෑ බෑ. z පල්ලෙහාට උනොත් විස්තරය කීයක් එනවද? 5 ධන 5 බෙදීම 4ක් වෙනවා. ඒ නිසා මේ මට්ටමෙන් පල්ලෙහාට එන්නත් බෑ. මෙන්න මේ ඕනම තැනක z ඉන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඇත්තටම z ගේ පතය. right. ඕක තමයි උත්තරේ. දැන් අපි නිකම් කූටු ගාලා බලමු මේක ඇත්තටම හරිද කියලා. ඔබ හිතන්න මෙන්න මේ වගේ තැනක z ඉන්නවා කියලා. right. දැන් මට කියන්න z අඩු කිරීම 1. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙකක අන්තරය නිර්මාණය කරා කොහොමද? z නුත් එකක් යා කරා. මේ z නුත් එකක් යා කරා. මේකට සමාන හා සමාන්තරව ඉහළට නිර්මාණය කරා. මේකට සමාන හා සමාන්තරව ඉහළට නිර්මාණය කරා. දැන් කියන්න මේක කීයද? මේ දෙන්න යා කරා. මේකට සමාන හා සමාන්තරව ඉහළට නිර්මාණය කරා. මෙතන z ඍණ එක නේද? එතකොට මේ දෙන සමාන්තර නිසා මේක 5 බෙදීම 4යි. දැන් කරුණාකරලා කියන්න දැන් මෙතන z නම් මේ තියෙන z ඍණ එක. z ඍණ එකේ විස්තරය කීයද? නිකම්ම 5 බෙදීම 4ක් වෙලා නේද? ඒ කියන්නේ z මේ රේඛාව මත තියෙනම් z ඍණ එකේ විස්තරය 5 බෙදීම 4ක් වෙනවා. ඔබ z ට තව පිළිහිටීමක් ගමු. මේ දේ හොඳට බලන් ඉන්න. මේක තමයි z ගේ පතේ. right. මේ ඕනම තැනක z ඉන්න පුළුවන් කිව්වනේ. ඔබ හිතන්න මෙතන z තිබුණොත් z ඍණ එකේ විස්තර කීයක් වේද? දැන් ඔය මම ලකුණු කරපු තැන z තිබුණොත් z ඍණ එකේ විස්තර කීයක් වේද? අපි දන්නවා අන්තරය නිරූපණය කරන තැන ගන්නේ මේ ලක්ෂ දෙක යා කරා මේකට සමාන හා සමාන්තරව ඉහළට නිර්මාණය කරා. එහෙනම් මෙතන z ඍණ එක නේද? එහෙනම් බලන්න මේ ලක්ෂ්‍යය තැන z ඍණ එක මට කියන්නේ z ඍණ එකේ විස්තරය කීයද? 5 බෙදීම 4යි නේද? එහෙනම් z ඍණ එකේ විස්තරය 5 බෙදීම 4ක් වෙන්නේ z ඉන්න ඕන මෙයයි. ඒතර පතය වෙන්නේ මෙයයි නෙමෙයි. z ගේ පතය මේ තියෙන්නේ. හරි. විස්තර z ඍණ i සමානයි 5 බෙදීම 3 වන පරිදි z හි පතය සොයන්න. කාගේ පතයද? z ගේ පතය. හොඳයි. z ගේ පතය හොයන්න ඕන z ඍණ i ගේ විස්තරය 5 බෙදීම 3ක් වෙයි. දැන් අපි හැමතිස්සෙම කරන්නේ මෙතන අඩු කිරීමක් විදිහට හදා ගන්නවා. මේක නෑ හැම තියෙනවා. දැන් මේක අදින විදිහට බලමු. දැන් ආගන්තලයක් ඇඳා තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය. දැන් අඩු කිරීමක් විදිහට හදුවට පස්සේ අපි මෙන්න මේ තැන ලකුණු කරනවා. i. i කියන්නේ මෙතන නේද? මෙතන එකක් දුරින් i. right. එතකොට i වල ඉඳලා 5 බෙදීම 3ක් ආනතව තමයි z ඉන්නේ. දැන් මෙන්න මේ කෝණය ගත්තොත් 5 බෙදීම 3. මේක තමයි z ගේ පතය.
Z ගේ පතේ. මේකෙන් පල්ලෙහාට අඳින්න එපා. අපි දන්නවා උඩ එක්කෙනාගේ යට එක්කෙනා වෙන්න නම් Z උඩ ඉන්න ඕනේ. එතකොට නේද Z ඍණ I එන්නේ. නේ? මේ දෙන එයා කරා මේකට සමාන හා සමාන්තරව. Z ඍණ I එතකොට නේද? ඒ නිසා මේ මට්ටමෙන් පල්ලෙහාට ගන්න එපා. ඒත් එක මතක තියාගන්න Z කීයටවත් I වෙන්න බෑ. Z I වුණොත් I ඍණ I බිඳුවක් වෙනවා. බිඳුවේ විස්තරයක් කතා කරන්න බෑ. ඒ නිසා මේ ලක්ෂය හැර. 17 වෙනි ගාන විස්තර Z ඍණ 3 ඍණ 2i සමානයි 5 බෙදීම 6 වන පරිදි Z ඩි පදේ සොයන්න. දැන් වීඩියෝ නතර කරලා තනියෙන් හදන්න ගමු. right. එන විස්තර Z ඍණ 3 ඍණ 2i සමානයි 5 බෙදීම 6යි. අපි හැමතිස්සෙම කරන්නේ අන්තරයක් විදියට හදනවා. එහෙනම් අඩු කිරීම ඍණක් එළියට ගත්තොත් 3 ධන 2i වෙනවා. දැන් අපි Z ගේ පදේ නිර්මාණය කරන්නේ කොහොමද? 3 ධන 2i වල ඉඳලා 5 බෙදීම 6කින් තමයි Z ඉන්නේ. ලකුණු කරා. තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය 3 ධන 2i. මෙන්න මේ වගේ තැන. මෙන්න මේ 3 ධන 2i වල ඉඳලා 5 බෙදීම 6ක් අංශක 60කි. එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය ගන්න. මෙතන ඉඳලා 5 බෙදීම 6. තාත්වික අක්ෂ ධන දිශාව එක 5 බෙදීම 6. මේක තමයි Z ගේ පතය. මෙන්න මේ 3 ධන 2i Z වෙන්න බෑ. ඒ කියන්නේ Z ට 3 ධන 2i වෙන්න බෑ. අපි දන්නවා මෙහෙම ඇඳලා රවුන්ඩ් කරනවා කියන්නේ ඒක අයිති නැහැ කියන එක නේද? ඇයි ඒ? Z ට 3 ධන 2i දැම්මොත් බිඳුවක් වෙනව නේද? බිඳුවේ විස්තරය කතා කරන්න බැරි නිසා ඒ ලක්ෂ්‍ය අතහැරලා අපිට ගන්න වෙනවා. 18 වෙනි ගාන විස්තර Z ධන 3 ඍණ 2i සමානයි 2i 5 බෙදීම 3 වන පරිදි Z ඩි පදේ සොයන්න. එහෙනම් අපි කරන්නේ Z ධන 3 ඍණ 2i සමානයි 2i 5 බෙදීම 3යි. අපි ඉස්සෙල්ලාම කරන්නේ අඩු කිරීමක් විදියට හදාගන්න. එහෙනම් ඍණක් එළියට ගත්තොත් ධන 3 ඍණ 3 ඍණ 2i ධන 2i. මෙතන 2i 5 බෙදීම 3. එහෙනම් දැන් අපි කරන්නේ මොකද? ඍණ 2 ධන 2i වල ඉඳලා 2i 5 බෙදීම 3ක් කාණතව Z ගේ පතේ අඳින්න. තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය. ඍණ 3 ධන 2i. මෙන්න මේ වගේ ලක්ෂය. මෙන්න මේ ලක්ෂය ඉඳලා තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක 2i 5 බෙදීම 3කි. එතකොට මේක තමයි ධන දිශාව. 2i 5 බෙදීම 3කි. Z ගේ පතේ යන්නේ. එතකොට මෙන්න මේ කෝණය 2i 5 බෙදීම 3යි. තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක. ඒත් එකම Z ට ඍණ 3 ධන 2i කියන ලක්ෂ්‍යය ඇති නැහැ. ඒ නිසා මෙතන රවුමක් වෙනවා. වෙනි උදාහරණය Z ධන 2 ධන 3i විස්තරය සමානයි 5 බෙදීම 2 වන පරිදි Z ඩි පතය. එහෙනම් අපි අඩු කිරීමක් විදිහට හදාගමු. Z ඍණ 2 ඍණ 3i. ඍණක් එළිය ලියා ගත්තොත් මේ දෙන්නම ඍණෙන් ගුණ වෙනවා. සමානයි 5 බෙදීම 2යි. එහෙනම් Z ගේ පතය අඳින්නේ කොහොමද? තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය. ඍණ 2 ඍණ 3i වල ඉඳලා එහෙනම් මේ වගේ තැනක් තමයි ඍණ 2 ඍණ 3යි. එතන ඉඳලා 5 බෙදීම 2කින් තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක මේකනේ තාත්වික අක්ෂ ධන දිශාව. 5 බෙදීම 2කින් තමයි Z ගේ පතේ. හැබැයි මේ Z කියන දේ මේ පේනව නේද? Z කියන දේ ඍණ 2 ඍණ 3i වෙන්න බෑ. ඍණ 2 ඍණ 3i වුණොත් බිඳුවක් වෙනවා. ඒ නිසා මේ ලක්ෂ්‍ය වෙන්න බෑ. Z ගේ පතේ. 20 වෙනි ගාන විස්තර Z ඍණ 3i සමානයි 5 බෙදීම 4 වන පරිදි Z ඩි පතේ සොයන්න. මේක ඉස්සෙල්ලාම ඔබ ආගන්තලේ අඳින්න.
විස්තාර z 3යි 5 බෙදීම 8 වන විට z ගේ විස්තාරය 3යි 5 බෙදීම 8 වන විට මාපාංක z සොයන්න. එතකොට මෙන්න මෙතෙන්දී ඔබ හිතන්න z ඉන්නේ කොහේද? එතකොට z ගේ විස්තාරය anu ආගන්තලයේ කුමක්ද? z ගේ මාපාංකය anu කුමක්ද? මේ වීඩියෝ එක මෙතන නතර කරලා මේක පුළුල් ලෙස හිතන්නකො. හරි. විස්තාරය z වෙන 3යි සමානයි 5 බෙදීම 4යි. එහෙනම් අපි ආගන්තලයක් ගත්තොත් මෙතන අඩු කිරීමක් විදිහට තියෙනවා නේ. එහෙනම් 3යි i වල ඉඳලා 5 බෙදීම 4කින් තමයි z තියෙන්නේ. එහෙනම් ඇත්තටම 3යි i තියෙන්නේ මෙහෙමනේ. මෙතන 3 නම් මේකනේ 3යි i. මෙතෙන්දලා 5 බෙදීම 4කින්. එහෙනම් තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක 5 බෙදීම 4කින් z ඉන්න. ඉසෙක්ගේ පතේ. ඒ ඕනම තැනක ඉසෙඩ් ඉන්න පුළුවන්. 5 බෙදීම 4. මං පොඩ්ඩක් කටුවටත් තැනක් අදින්නම්. පොඩ්ඩක් කූටු ගාලා කියලා දෙන්න. එන 1 2 3. මෙන්න ඉසෙඩ්ගේ පතේ. අර රූපෙම තමයි. ඔබ කියන්නේ ඉසෙඩ් මෙතන හිටියොත් ඉසෙඩ්ගේ විස්තාරය මොකද්ද? ඒ කියන්නේ විස්තාර z මොකද්ද? ඔබ හිතන්න ඕන මාපාංක z මොකද්ද? ඔව්. z මෙතන හිටියොත් විස්තාරය කියන්නේ තාත්වික අක්ෂයත් එක්ක හදන කෝණය මේක. මාපාංකය කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙක අතර මේ දුර. මෙන්න මේ දුර තමයි z ගේ මාපාංකය. ඔබ නිකමට හිතන්න z මෙතන හිටියොත් කො විස්තාරය මේ තාත්වික අක්ෂයත් එක්ක මේ රේඛාව හදන කෝණය. මේක තමයි z ගේ විස්තාරය. මාපාංකය කියන්නේ මූල අක්ෂයත් එක්ක ඉසෙට්ට තියෙන දුර. ඉසෙට් මේ වගේ තැනක හිටියොත් විස්තාරය කියන්නේ තාත්වික අක්ෂයත් එක්ක හදන මෙන්න මේ කෝණය. මාපාංකය කියන්නේ දුර. ඉසෙට් මෙතන හිටියොත් විස්තාරය කියන්නේ තාත්වික අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණය. මේ තියෙන දුර. මාපාංකය කියන්නේ දුර. දැන් මේක කියනවා විස්තාර ඉසෙට් 3යි 5 බෙදීම 8 වන විට. ඒ කියන්නේ z කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තාරය 3යි 5 බෙදීම 8 විට මාපාංක z සොයන්න. එතකොට මේ ඔබේ ගෙදර නම් ඔබ ඉන්නේ කොහෙද? මේ ගෙදර ඕන තැන. මේ ගෙදර ඕන තැන. පුළුවන් නම් කියන්නේ z ඉන්නේ කොහෙද? z මේ රේඛාව මත ඕනම තැනක ඉන්න නිදහසක් තියෙනවා. නේ? මෙතන වේවා මෙතන වේවා මෙතන වේවා මේ ඕන තැනක z ඉන්න පුළුවන්. Z ගේ විස්තාරය 3යි 5 බෙදීම 8 වන විට. එහෙනම් අපි අඳිමු Z ගේ විස්තාරය 3යි 5 බෙදීම 8 පිහිටීම. 3යි 5 බෙදීම 8 පිහිටීම. ඒක 3යි 5 බෙදීම 8 කියන්නේ කොච්චරක් වගේද? 5 බෙදීම 2කින් 5 බෙදීම 8ක් ගියොත් කීයද? 8ක් පොදු හරය ගත්තොත් 4යි 5 ඍණ 5. හරි නේද? 3යි 5 බෙදීම 8යි. එහෙනම් 5 බෙදීම 2කින් 5 බෙදීම 8ක් යනවා. මම මේ වගේ තැනක් හිතන්න. මෙන්න මෙතන නම් Z ඉන්නේ. Z ගේ විස්තාරය 3යි 5 බෙදීම 8. දැන් බලන්න මෙන්න මෙතන Z ඉඳෙද්දී Z ගේ විස්තාරය 3යි 5 බෙදීම 8යි. මේ වෙලාවේ මාපාංක Z. ඒතර මේ වෙලාවේ මාපාංක Z. ඒතර මාපාංක Z කියන්නේ මූල ලක්ෂ්‍යයේ ඉඳලා තියෙන දුර. මේක ඕනම් Z ඉන්න තැන P නම් මෙන්න මේ වෙලාවේ මාපාංක Z කියන්නේ OP දිග. දැන් ඔබ සමත් විය යුතුයි OP දිග සොයා ගන්න. කරුණාකරලා මේ රූප සටහන තුලින් ජ්‍යාමිතිකව OP දිග කිය. right. දැන් අපි එමු විස්තාර Z ගේ විස්තාරය 3යි 5 බෙදීම 8 වෙලාවේ. Z ගේ විස්තාරය තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක හදන කෝණය 3යි 5 බෙදීම 8 වෙලාවේ මාපාංක Z. මාපාංක Z කියන්නේ මෙන්න මේ දුර. ඔබ දන්නෝ මෙතන 5 බෙදීම 4යි සිරස් හා තිරස් 5 බෙදීම 2යි. 3යි 5 බෙදීම 8 නම් මේ කෝණය 5 බෙදීම 8යි. right. මේක 5 බෙදීම 8යි, මෙතන 5 බෙදීම 2යි, මෙතන 5 බෙදීම 4යි. එතකොට 5 ගෙන් අඩු කරන්න 5 බෙදීම 8යි
5 බෙදීම 2යි 5 බෙදීම 4යි. ඒකෙන් ගන්න පුළුවන් මෙන්න මේ කෝණය. 5 කින් අඩු කරනවා මෙතන 5 බෙදීම 2යි 5 බෙදීම 4යි මේ 5 බෙදීම 8යි. ඒතකොට ලස්සන්ට වෙනවා අපිට 5 බෙදීම 8ක් කියලා. 5 බෙදීම 8. එතකොට මෙතනත් 5 බෙදීම 8යි මෙතනත් 5 බෙදීම 8 නම් මේක සමද්විපාදයි. මේ කෝණයත් සමාන බැවින් සමද්විපාදයි. මේ දුර 3යි. සමද්විපාද නිසා මේ දුරත් 3යි. මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මෙතන. මෙන්න මේ ත්‍රිකෝණය මම වෙනම ගන්න. මෙන්න මේ කෝණය 5 බෙදීම 8යි. හරි. මේ කෝණය හොයාගත්තා 5 බෙදීම 8යි. මේ දිග 3ක් නිසා මේ දිගත් 3යි. නේ? එතකොට මේක තමයි අපි OP කියලා ගත්තේ. OP. OP හොයාගන්න ලේසිම විදිහ ඕනම් කොස් සූත්‍රය දාලා හොයන්නත් පුළුවන්. ඊට පහසුයි මේක සමද්විපාද නිසා මම මේ මධ්‍ය ලක්ෂයට අඳින රේඛාවක්. මධ්‍ය ලක්ෂයට. ඒතර මධ්‍ය ලක්ෂයට ඇඳොත් සමද්විපාද නිසා මේක ලම්බකයි. එහෙනම් බලන්න මෙතන 90ක් නිසා කර්ණය 3යි 5 බෙදීම 8ට බද්ධ පාදය. එහෙනම් කොච්චරද? 90 නිසා බලන්න මේක 90යි. එතකොට කර්ණය 3යි 5 බෙදීම 8ට බද්ධ පාදය. 3යි cos 5 බෙදීම 8. ඒ විදිහට මෙතන මධ්‍ය ලක්ෂ්‍ය කොහොමද? 3යි cos 5 බෙදීම 8යි. එන සම්පූර්ණ OP කොච්චරද? 3යි cos 5 බෙදීම 8 දන 3යි cos 5 බෙදීම 8. 6යි cos 5 බෙදීම 8යි. එහෙනම් OP 6යි cos 5 බෙදීම 8යි. එහෙනම් OP කියන්නේ ඒ වෙලාවේ මාපාංක Z නේ. එහෙනම් ඒ වෙලාවේ මාපාංක Z 6යි cos 5 බෙදීම 8යි. 21 වෙනි ගාන විස්තර Z ඍණ 2 ඍණ 3යි සමානයි 2යි 5 බෙදීම 3 වන පරිදි Z පදයේ සොයන්න. Z සම්පූර්ණයෙන් අතාත්වික විට Z සොයන්න. එතකොට මේ Z ඉන්නේ මෙන්න මේකට හරියන්න. එතකොට මේකට හරියන්න Z ආගන්තලයේ අඳින්න. ඊට පස්සේ එහෙම Z ඉන්නකොට Z සම්පූර්ණයෙන් අතාත්වික වෙනකොට සම්පූර්ණයෙන්ම අතාත්වික වෙනවා කියන්නේ අතාත්වික අක්ෂය මත. සම්පූර්ණයෙන්ම අතාත්වික වෙනවා කියන්නේ තාත්වික කොටස බිඳුවයි. Z සම්පූර්ණයෙන් අතාත්වික වන විට Z සොයන්න තියෙන්නේ. right. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ පතේ අඳිමු. විස්තර Z ඍණ 2 ඍණ 3යි සමානයි 2යි 5 බෙදීම 3යි. අපි දන්නවා අඩු කිරීමක් විදියට හදා ගන්නවා. එහෙනම් ඍණක් එළියට ගත්තොත් 2 ධන 3යි. 2යි 5 බෙදීම 3යි. එහෙනම් දැන් අපිට ආගන්තලයක් ගත්තොත් තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය 2 ධන 3යි. 2 1 2 3. එහෙනම් මේ වගේ තැනක් 2 ධන 3යි. 2 ධන 3යි. එතකොට Z අඩු කිරීම 2 ධන 3යි 2යි 5 බෙදීම 3යි. මේක තමයි Z ගේ පතේ. මේ කෝණය 2යි 5 බෙදීම 3යි. මේ තමයි Z ගේ පතේ. එතකොට මෙන්න මේ රේඛාව මත ඕනම තැනක Z ඉන්න පුළුවන්. මේ රේඛාව මත ඕනම තැනක Z ඉන්න පුළුවන්. මෙතන පුළුවන්, මෙතන පුළුවන්, මෙතන පුළුවන්, මෙතන පුළුවන්, මෙතන මේ ඕන තැනක. මේක අනන්තෙටම දික් කරොත් ඕන තැනක Z ඉන්න පුළුවන්. කොහොමද? විස්තර Z ඍණ 2 ඍණ 3යි 2යි 5 බෙදීම 3ක් වෙන්නේ. Z එහෙම ඉන්නකොට මේ බලන්න Z සම්පූර්ණයෙන් අතාත්වික විට Z සොයන්න. එහෙනම් Z සම්පූර්ණයෙන් අතාත්වික වෙනවා. ඒ කියන්නේ කියනවා අතාත්වික අක්ෂය මතට. තාත්වික කොටස බිඳුවයි මේ. තාත්වික කොටස බිඳුවක් වුණොත් නේද අතාත්වික. මුල් වීඩියෝ වල තියෙනවා. එහෙනම් කෙලින් වෙනවා අතාත්වික අක්ෂය මතට. එතන Z මෙන්න මෙතන ඉඳෙද්දී අපි Z හොයන්න ඕන. Z මේ අතාත්වික අක්ෂය මත ඉඳෙද්දී Z හොයන්න ඕන. කරුණාකරලා මෙන්න මේ Z හොයලා දෙන්න. පහසු කටයුත්තක්. හරි. බලන්න ඒක ජ්‍යාමිතිකව මෙන්න මේ දිග 2යි නේද? මේ දිග 2යි.
මේ ටික 2.5 බෙදීම 3 නම් මේක 5 බෙදීම 3යි. 5 කින් අඩු කරා. මෙන්න මේ කෝණය 5 බෙදීම 3යි. එහෙනම් මේ ටික 2යි 5 බෙදීම 3ට සම්මුඛය. 5 බෙදීම 3ට සම්මුඛය. ඕනම් මේක x කියලා ගත්තොත් tan 5 බෙදීම 3 සම්මුඛ පාද x බද්ධ පාද 2. එහෙනම් x කොච්චරද? 2යි tan 5 බෙදීම 3. ඒ කියන්නේ 2යි මූල 3. නේ? කෙලිම මේ x ගන්න පුළුවන් නේද? 2යි tan 5 බෙදීම 3. එහෙනම් මේ ටික එනවා 2යි මූල 3යි. මේ ටික 3. එහෙනම් මෙතන කොච්චරද? 3 ධන 2යි මූල 2යි. එහෙනම් මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව කොච්චරද? මේ සංකීර්ණ සංඛ්‍යාව. මේ වෙලාවේ z කොච්චරද? මේකේ තාත්වික කොටස බිඳුවයි. මේ තාත්වික අක්ෂය බිඳුවයි. මේක අතාත්වික කොටස කීයද? 3 ධන 2යි මූල 2. එහෙනම් z සම්පූර්ණයෙන් අතාත්වික වෙන වෙලාවේ z ඉන්නේ මෙතන. ඒ වෙලාවේ z මේ ටික 2යි මූල 2යි මේක 3යි. 3 ධන 2යි මූල 3නේ. මේක 2යි මූල 3යි. එතකොට මේ ටික 2යි මූල 3යි. මේක 3යි. 3 ධන 2යි මූල 3යි. අංක 22 විස්තර z ධන 4 ධන 3යි i සමානයි 5 බෙදීම 6 වන පරිදි z පතේ සොයන්න. ඒක හොයන්න පුළුවන් නේ. අපි මේක අන්තරයක් විදිහට හදාගමු. විස්තර z ධන 4 ධන 3යි i සමානයි 5 බෙදීම 6යි. එහෙනම් විස්තර z ඍණක් එළියට ගත්තොත් ඍණ 4 ඍණ 3යි. එහෙනම් ඍණ 4 ඍණ 3යි i වල ඉඳලා 5 බෙදීම 6කින් තමයි z ඉන්නේ. නේ? එහෙනම් අපිට ඒක ලකුණු කරගන්න පුළුවන්. තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය ඍණ 4 ඍණ 3යි. මේ වගේ තැනක් තමයි ඍණ 4 ඍණ 3යි. ඉතින් ඍණ 4 ඍණ 3යි i වල ඉඳලා 5 බෙදීම 6කින් තමයි z ඉන්නේ. 5 බෙදීම 6ක් කියන්නේ අංශක 30ක්. මේ කෝණය 5 බෙදීම 6. ඔක තමයි z ගේ පතය. මම පොඩ කතා කරන්න පහසු වෙන කටුවටත් අඳින්න. මේ වගේ තැනක් ගත්තොත් මෙන්න z ගේ පතය. දැන් අපිට කියනවා දැන් z ගේ පතය සොයන්න. රයිට්. අයත් එකම කිව්ව යුතුයි. z ට ඍණ 4 ඍණ 3යි i වෙන්න බෑ නේද? ඍණ 4 ඍණ 3යි i වුණොත් බිඳුවයි. ඒ නිසා මේතන අයින් කරන්න. ඒක සැලකිලිමත් වෙන්න. ඒක හරි. එනයින් මාපාංක z සඳහා ලැබිය හැකි අවමගිය සොයන්න. මාපාංක z සඳහා ලැබිය හැකි අවමගිය. ඒතර මාපාංක z දැන් z මේ ඕන තැනක් වෙන්න පුළුවන් මේ ඕන තැනක් z වෙන්න පුළුවන් මේ. ඒතර මේ තැන්වල z ඉඳෙද්දී මාපාංක z කියන්නේ මූල ලක්ෂණ ඉඳලා තියෙන දුර. එතන මෙතන z ඉන්නව නම් මෙන්න මාපාංක z. මෙතන ඉන්නව නම් z මාපාංක z. මෙතන z ඉන්නව නම් මාපාංක z. මෙතන ඉන්නව නම් මේ තියෙන මාපාංක z. එතන මාපාංක z සඳහා ලැබිය හැකි අවමගිය. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ නම් z ඉන්නේ. මේ රේඛාවට මේ z ඉන්නේ මේ රේඛාවේ නම් මේ රේඛාවට මූල ලක්ෂණ ඉඳලා අඳින්න පුළුවන් අඩුම දුර. නේ? මාපාංකය කියන්නේ මූල ලක්ෂණ ඉඳලා තියෙන දුර නේද? එහෙනම් මෙන්න මේ රේඛාවට මූල ලක්ෂණ ඉඳලා අඳින්න පුළුවන් අඩුම දිගින් යුතු රේඛාව මොකක්ද? මූල ලක්ෂණ ඉඳලා මේකට අඳින්න පුළුවන් අඩුම දිගින් යුතු රේඛාව මෙන්න මේ ආකාරයේ ලම්බකය. මෙතන O නම් මෙතන P නම් මාපාංක Z ගේ අවමගිය කියන්නේ OP. එහෙනම් දැන් ඔබ මේ රූප සටහනෙන් OP සොයාගන්න. හරි.
දැන් අපි OP තමයි හොයන්න ඕන. Z ගේ අවමාගය කියන්නේ OP දිග නේද? මෙන්න මේ දිග කොහොම හරි හොයා ගන්නවා. මෙතන ඍණ 4ක් නිසා ඍණ 4 නිසා බලන්න මෙන්න මේ දිග ඒකක 4යි. මේ දිග ඒකක 4යි කියන්නේ මෙන්න මේ දිගත් කොච්චරද? ඒකක 4යි. මෙතන අංශක 90යි. එහෙනම් කොච්චරද? 4යි tan 5 බෙදීම 6. නේ? බද්ධ පාදයේ 4යි 5 බෙදීම 6ට සම්මුඛය. 4යි tan 5 බෙදීම 6. එන tan 5 බෙදීම 6 එකයට මූල 3යි. මෙතන සුළු කරාම එනවා 4 බෙදීම මූල 3යි. එතකොට මේ සම්පූර්ණ උස 3යි නේද? මොකද මේක ඍණ 3යි කියන්නේ මේ සම්පූර්ණ උස 3යි. එහෙනම් මේ ටික කොච්චරද? මේ සම්පූර්ණ උස 3යි. මේක 4යි tan 5 බෙදීම 6. ඒ කියන්නේ 4යට මූල 3යි. එහෙනම් මේ ටික කීයද? සම්පූර්ණ උස 3න් මෙතන මෙතෙන්ටම 3යි. අඩු කරනවා මෙන්න මේ කොටසේ උස 4යට මූල 3. එන චුට්ට සුළු කරගත්තොත් 3 අඩු කිරීම 4යට මූල 3. මූල 3ක් පොදු හරය ගත්තොත් 3යි මූල 3 ඍණ 4. නේ? එහෙනම් මේ ටික එනවා 3යි මූල 3 ඍණ 4 සමාන බෙදීම මූල 3. දැන් කියන්නේ මේක 5 බෙදීම 6 නම් මේක 5 බෙදීම 2යි. මේක 5 යලිත් කියනවා මේක 5 බෙදීම 2යි. මේක 5 බෙදීම 6 නම් මෙතන කීයද? 5 බෙදීම 3යි. එහෙනම් මේ ටික කීයද? සම්මුඛ පාදයක් නේද? සම්මුඛ කෝණයක් නේද? එහෙනම් මේකත් 5 බෙදීම 3යි. එහෙනම් මෙන්න මේ පුංචි ත්‍රිකෝණය ගත්තොත් අංශක 90ක් නිසා මේක කර්ණය 5 බෙදීම 3ට සම්මුඛය. එහෙනම් කර්ණය 3යි මූල 3 ඍණ 4යට මූල 3. 5 බෙදීම 3ට සම්මුඛය. එහෙනම් මේ ටික කොහොමද ගන්න පුළුවන්? මේ OP කොහොමද ගන්න පුළුවන්? 3යි මූල 3 ඍණ 4 බෙදීම මූල 3 5 බෙදීම 3ට සම්මුඛය. sin 5 බෙදීම 3. ඔබට පුළුවන් OP සුළු කරගන්න. එහෙනම් මෙන්න මේ OP දිගේ එනවා 3යි මූල 3 ඍණ 4 බෙදීම මූල 3 sin 5 බෙදීම 3. එහෙනම් 3යි මූල 3 ඍණ 4 බෙදීම මූල 3 sin 5 බෙදීම 3 මූල 3 බෙදීම 2යි. එන උත්තරයක් එනවා 3යි මූල 3 ඍණ 4 බෙදීම 2යි. එහෙනම් OP කියන්නේ මාපාංක Z ගේ අවමාගය. right හරි 23 වෙනි ගාන. Z ඍණ දෙකේ මාපාංකය සමානයි 1 වන පරිදි Z පතය සොයන්න. එවිට විස්තර Z සඳහා ලැබිය හැකි උපරිම සහ අවමාගය සොයන්න. විස්තර Z සඳහා ලැබිය හැකි උපරිම සහ අවමාගය සොයන්න. එහෙනම් Z ඍණ දෙකේ මාපාංකය සමාන 1යි. එහෙනම් මේ තියෙන්නේ මෙතන අන්තරයක් විදිහට හැදුවොත් කේන්ද්‍රය දෙක වෙච්ච දෙක කියන්නේ 2 ධන බිඳුවයි. අරය එකක් වෙච්ච වෘත්තයක්. නේ? එහෙනම් තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය කේන්ද්‍රය දෙක බිඳු වෙච්ච අරය එකක් වෙච්ච වෘත්තයක්. එතකොට අරය එකක් වෙච්ච වෘත්තයක් නම් මෙතන 1 මෙතන 3 මේ ලක්ෂ්‍ය තුලින් යනවා. මෙතන 1යි මෙතන ඍණ 1යි. මේ විදිහට තියෙනවා Z ගේ පතය. දරුවෙක් Z ඉන්නේ කොහෙද කියලා අහුවොත් මෙන්න මේ වෘත්තය මත ඕනම තැනක් කියලා කියන්න පුළුවන්. Z ඉන්නේ කොහෙද කියලා අහුවොත් මේ වෘත්තය මත ඕනම තැනක්. right මම කටුවටත් චූටි අඳින්න දැන් මේ වගේ වෘත්තයක්නේ. මේක තමයි Z ගේ පතය. දැන් අපිට කියනවා capital ARG Z. අපි දන්නවා මෙතන capital A තිබුණොත් විස්තරය මනින්න පුළුවන් කොහොමද?
කලින් වීඩියෝ වල තියෙනවා. මෙතන කැපිටල් A තිබුණොත් විස්තරය මනින්න ඕන කොහොමද? මෙතන කැපිටල් A තිබුණොත් විස්තරය අපි කියනවා ප්‍රධාන පරාසය කියලා. විස්තරයේ ප්‍රධාන පරාසය මේ පැත්තෙන් 5 මේ පැත්තෙන් මනින්න පුළුවන් ඍණ 5. right? විස්තරයේ ප්‍රධාන පරාසය මේ පැත්තේ 5 මේ පැත්තෙන් ගත්තොත් ඍණ 5. එතකොට කැපිටල් ARG Z සඳහා. එතකොට මේක කීයටවත් මේ පැත්ත ගන්න බෑ. 5 වලට වඩා වැඩි වෙන්න බෑ. right? මේ අතරේ පොඩ ප්‍රධාන පරාසය ගණන් තැන බලන්න. එතකොට කැපිටල් ARG Z සඳහා ලැබිය හැකි උපරිම සහ අවමාගය. එහෙනම් මම ඔබට කිව්වා මේ Z මේ ඕනම තැනක් වෙන්න පුළුවන්. මේ තිත්තියන් Z ඉන්න තැන. මේ වෘත්තය මත ඕනම තැනක් Z ඉන්න පුළුවන්. එතකොට Z මෙහෙම ඉන්නකොට විස්තරය කියන්නේ තාත්වික අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණෙ මේ තියෙන විස්තරය. මෙතන Z හිටියොත් මෙන්න විස්තරය. මෙන්න Z තියෙන විස්තරය. එතකොට මේක මේ පැත්තෙන් මනින්න බෑ ප්‍රධාන පරාසය නිසා මෙහෙන්. මෙන්න විස්තරය. මෙන්න විස්තරය. එතකොට Z තියෙනකොට විස්තරය කියන්නේ තාත්වික අක්ෂයත් එක්ක තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක හදන කෝණය. එතකොට විස්තර Z කැපිටල් ARG Z සඳහා තිබිය හැකි උපරිම සහ අවමාගය. එහෙනම් මෙන්න මෙතන කෝණයට තියෙන්න පුළුවන් උපරිමාගය ගන්න කොහොමද? බලන්න. මෙන්න මේ කෝණයට තියෙන්න පුළුවන් උපරිමාගය. මේ කෝණයට තියෙන්න පුළුවන් උපරිමාගය ගන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ආකාරයෙන් ස්පර්ශකයක් අඳින්න. මෙන්න මේ ස්පර්ශ වන තැන Z තිබුණොත් තමයි විස්තරය උපරිම වෙන්නේ. බලන්න මේ වගේ තැනක Z තිබුණොත් විස්තරයට අඩුයි නේද? මෙතන Z තිබුණොත් විස්තරය අඩුයි නේද? Z මේ වෘතයෙන් එළියට එන්න බෑ. දැන් ඔබ ගේ ඇතුළක දාලා වහලා තියෙනවා නම් මේ ගේ ඇතුලේ විතරයි ඔබ ඉන්නේ. ඒතර Z ඉන්නේ මේ රවුම මත විතරයි. එහෙනම් මෙන්න මෙතන Z තියේදී තමයි Z ගේ විස්තරයට එන්න පුළුවන් වැඩි මාර්ගය. මම ඒ වෙලාවේ මේ කෝණය θ කියලා ගන්නවා. right. එහෙනම් θ තමයි විස්තර Z ගේ වැඩි මාර්ගය. බලන්න θ හොයන්න පුළුවන්ද කියලා? මේ තියෙන්නේ අරේ නේද? මේකේ අරේ එකයි. කේන්ද්‍රය ඉඳලා ස්පර්ශ වන තැනට යා කරොත් ලම්බකයි. කේන්ද්‍රය ඉඳලා ස්පර්ශ වන තැනට යා කරොත් ලම්බකයි. මෙතන දෙක නිසා මෙන්න මේ දුර දෙකයි. එහෙනම් ස්පර්ශ වන තැනට ලම්බක නිසා කර්ණය දෙකයි 90යි කර්ණය දෙකයි θට සම්මුඛ පාදයේ අරය එකයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන sin θ 1 θට සම්මුඛ 1 කර්ණය 2. එහෙනම් අපිට එනවා sin θ භාගය. එහෙනම් θ කොච්චරද? 5 වෙදීම 6. එහෙනම් කැපිටල් ARG Z ගේ වැඩිම අගය 5 වෙදීම 6. ඊට වැඩි වෙන්න බෑ. ඒ වගේම ඔබ කියන්නේ විස්තර Z තියෙන්න පුළුවන් අඩුම අගය. ඔව්. විස්තර Z තියෙන්න පුළුවන් අඩුම අගය වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් මේක ස්පර්ශ වෙනකොට. එතකොට මෙතන දෙකයි මේ තියෙන්නේ තරය නේද? එතකොට ඇත්තටම මේක θ වෙනව නේද? sin θ 1 බෙදීම 2යි නේද? හැබැයි අපි දන්නවා දක්ෂිනාවර්ත මිනුමක් නායක ඍණ විදියට ගන්න. දක්ෂිනාවර්ත මිනුමක් නා ඍණ විදියට. එහෙනම් θ කියන්නේ 5 බෙදීම 6යි. මේ පැත්තට මෙන්න නම් අපි ගන්නේ කොහෙද? ඍණ 5 බෙදීම 6. එහෙනම් විස්තර Z ගේ අඩුම අගය කොච්චරද? ඍණ 5 බෙදීම 6. මේ කොහොනේ දක්ෂිනාවර්ත උනන් අපි එක ඍණ කියලා ගන්න. right 24 වෙනි ගාන. Z ධන එකේ මාපාංකය සමානයි 1 වන පරිදි Z පතය සොයන්න. right. එතන Z ධන එකේ මාපාංකය සමාන 1 වන පරිදි Z පතය සොයන්න. එතන මේක වෘත්තයක සමීකරණයක්. මේ වෘත්තයක් නේද? එතන එවිට Z ඍණ එක. එතකොට මේකට කොටු වෙලා තමයි Z ඉන්නේ. මෙන්න මෙහෙම Z ඉන්නකොට Z ඍණ එකේ මාපාංකය සදා ලැබිය හැකි උපරිම සහ අවමගය සොයන්න.
දැන් ඔබ වීඩියෝ එක නතර කරලා කරුණාකරලා පළවෙනි පතය හොයන්න. එතන Z ඉඳෙද්දී Z ඍණයක මාපාංකයට එන්න පුළුවන් වැඩිම සහ අඩුම අගය. උපරිම සහ අවම අගය සර්. මේ දෙක තනියම කරා. හරි. දැන් අපි ගත්තොත් Z ධන එකේ මාපාංකය සමාන 1යි. එන Z ධන එක ලියන්න පුළුවන් Z ඍණ එකේ මාපාංකය සමාන 1යි. එහෙනම් කේන්ද්‍රයේ ඍණ එකනේ. එන ඍණ එක කියන්නේ ඍණ එක ධන 0.5යි. අරය 1යි. ඒතර කේන්ද්‍රයේ ඍණ එක ධන 0.5යි. අරය එකක් වෙච්ච වෘත්තයක්. එහෙනම් ඇත්තටම Z ඉන්නේ කොහෙද කියලා අපි බලමු. තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය. ඍණ 1 ධන 0.5යි. එතකොට මෙතන ඍණ 1 අර 1යි නේද? එහෙනම් අර එකක් නම් එතකොට ඍණ 1 ධන 0.5යි කේන්ද්‍රය වෙච්ච අර එකක් වෙච්ච වෘත්තය. මේක තමයි Z ගේ පතය. එතකොට Z කොහෙද ඉන්නේ? මේ වෘත්තය මත ඕනම තැනක Z ඉන්නවා. Z මෙතනත් ඉන්නවා, මෙතනත් ඉන්නවා, මෙතනත් ඉන්නවා, මෙතනත් මේ Z ඉන්න හැම තැනක්ම ලකුණු කරත් තමයි ඔම් වෘත්තයක් එන්නේ. ඔන්න Z ඔය විදිහට ඉඳෙද්දී Z ඍණයකේ මාපාංකය සඳහා ලැබිය හැකි උපරිම සහ අවම අගය. එතකොට පළවෙනි කොටස හරි. Z ඉන්න Z ගේ පතය හොයාගන්න. අන්න එහෙම Z ඉඳෙද්දී එවිට Z ඍණ එකේ මාපාංකය සඳහා ලැබිය හැකි උපරිම සහ අවම අගය. එන ඇත්තටම කියන්න Z ඍණ එකේ මාපාංකය ජ්‍යාමිතිකව මොකක්ද? සංකීර්ණ සංඛ්‍යා දෙක අන්තරේ මාපාංකය. ඒ සංකීර්ණ සංඛ්‍යා දෙක යා කරන රේඛාවේ දිග. එතකොට මේ Z නැමැති සංකීර්ණ සංඛ්‍යාවයි අන්තරයක්නේ. එක නැමැති සංකීර්ණ සංඛ්‍යාවයි යා කරන රේඛාව. Z සංකීර්ණ සංඛ්‍යාවයි එක කියන සංකීර්ණ සංඛ්‍යාව යා කරන රේඛාවට තියෙන්න පුළුවන් වැඩිම අගයයි අඩුම අගයයි. එහෙනම් දැන් ඔබ පෙන්වන්න එක කියන සංකීර්ණ සංඛ්‍යාව රූප සටහනේ. අදර එක හරි සරලයි. එක කියන්නේ මෙන්න මෙතන. එක හරි. දැන් මට කියන්න එක කියන සංකීර්ණ සංඛ්‍යාව පෙන්වන්න. දැන් මට පෙන්වන්න Z සංකීර්ණ සංඛ්‍යාව. ඔබ කියාවේ මේ වෘත්තය මත ඕනම තැනක Z ඉන්නවා. ඇත්ත. මෙතනත් Z, මෙතනත් Z, මෙතනත් Z. දැන් මේ වගේ කතාවක්නේ. මෙන්න මෙතන එකයි තියෙනවා. මේක තමයි Z ගේ පතය. එහෙනම් Z ඍණ එකේ මාපාංකය කියන්නේ Z නු එකයි ආකන රේඛාවේ දිග. මේ Z මෙතන හිටියොත් මෙන්න Z ඍණ එකේ මාපාංකය. මේ රේඛාවේ දිග. Z මෙතන හිටියොත් මෙන්න Z ඍණ එකේ මාපාංකය. Z මෙතන හිටියොත් මෙන්න මේ රේඛාව. මෙතන සිට මෙතෙන්ට Z ඍණ එකේ මාපාංකය. Z මෙතන තිබුණොත් මෙන්න මේ රේඛාව තමයි Z ඍණ එකේ මාපාංකය. එහෙනම් මේ Z කියන එක්කෙනා මේ වෘත්තය මත ඕනම තැන. එක කියන්නේ මෙතන. ඒතර Z නු එකයි ආකන රේඛාවේ අඩුම දිග ගන්න. ඔව්. Z නුත් එකත් ආකන රේඛාවේ අඩුම දිග ගන්න වෙන්නේ මෙන්න මේ දිග. Z නු එකයි. ඒතර Z මෙන්න මෙතන ඉඳිද්දී මෙන්න මේ දිග තමයි Z ඍණ එකේ මාපාංකයේ අඩුම දිග. නේ? එතකොට Z ඍණ එකේ මාපාංකයේ අඩුම අගය මේ දුර කොච්චරද? 1 එකයි. දැන් මට ඇදලා පෙන්නන්න Z ඍණ එකේ මාපාංකයට එන්න පුළුවන් වැඩිම දිග. ඔව්. වැඩිම දිග ගන්න වෙන්නේ මේ විස්කම්භයත් එක්ක යන මෙන්න මේ රේඛාව. Z මෙතන ඉඳෙද්දී Z මෙන්න මේ ලක්ෂණය දෙද්දී Z නු එකයි ආකන රේඛාවේ දිග. මේ දිග. ඒ දිග කොච්චරයිද? 1යි 1යි. එතකොට මෙතන 2යි. අර 1යිනේ 1 1 2යි. මෙතන 1 නිසා 1 1යි. 3යිනේ. 1යි 2යි 3යි. එහෙනම් Z ඍණ එකේ මාපාංකේ වැඩිම අගයක් එනවා අපිට 3යි.